රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. කන්ද උඩ රට ශුද්ධ භූමියේ මගුල් මඩුවට රැස් වෙලා ඉංගිරිසි කළු වැල්ල කුරු යට මගේ රට යටපත් කළා. උතුම් දළදා හිමිරකින්නට උනුත් කැපවෙන බව කියා ගිවිසුමේ පස් වන වගන්තිය පෙනි පෙනිම වැළලී ගියා. පරසිරිත් ගත් අයට සැලකිලි හෙළ සිරිත් පල්ලට ගියා. එක්ව අත්සන් තබපු අයටත් විපත්තිය තේරුම් ගියා. සුදු කිරීටය කරපු කෙනහිලි කම්වලට හිත දැඩි වුණා. කන්ද පාමුල ඊට එරෙහිව නැගුණු උණුසුම වැඩි වුණා. වෙල්ලස්සදින් තැන්න තැන තැන වීර දරු කැල රැස් වුණා. නැගුණු රණබෙර නාදනු සිහ ධජය සුලගේ ලෙල වුණා. රටේරාල කිව්ලේ ගෙදර මොහොට්ටාල හිමි ඉහගම රතන පාල පෙරමුණ ගන්තයි උදාර. වෙල්ලස්සෙන් නැගුණු ගින්න සැනකින් වැඩ පවත්තන්න. සුද්දා එවපු කැප්පෙටි පොළ නිලමේ හැරුණේ රට රකින්න. සුද්දා එවපු කැප්පෙටි පොළ නිලමේ හැරුණේ රට රකින්න. කැලේ කොලේ ජල දුර්ගෙන් මරුහි සර වැහි වැත්සා ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැත්සා. ගහට විපත ගහම වේ හටනේ රහස් පිට දුන්නා. එක් නැලි ගොඩ මොල්ලි ගොඩලා සුද්දට යලි පන දුන්නා. සියලු පිරිමි හරකබාන දුටු දුටු තැන වෙඩි තිබ්බා. කෙත් වතු ටික අඩු කොටු ටික උන්න විදින් ගිනි තිබ්බා. අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න. අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිම නවන්න. කියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න. අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. කියපු නුවණ ආයෙත් බෑ ඇතුන් ලවාවත් අදින්න. අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. අයිබෝවන් ජයග්‍රාහි සුබ සන්ධ්‍යාවක් වේවා. යටත් විජිතකරණීයව පැවති මෙරට නිදහස් නිවහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අරමුණ ඇතිව
හෙළ වීර දූපුතුන් තම ජීවිතද කැපකොට අහිමිව තිබූ නිදහස ලබා ගැනීම සඳහා දිගින් දිගටම සටන් වැදීය. එහි ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 වැනි දින නිදහස ලබා ගැනීමට අප දරණිතලයට හැකි විය. ඉසුරුමත් හිටක් සෞභාග්‍යමත් මව්බිමක් යන්න තේමාව කරගත් මෙවර 73 වන නිදහස් දින සැමරුම සිරිවිමල සිරිදහම් පාසලේ අප සැම මෙලෙස අභිමානවත් ලෙස සමරමු. මීළඟට නිදහස් දිනය පිළිබඳ අප අමතා හරවත් අනුශාසනාවක් කරන ලෙස අප දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය බෙලිගස්වේලේ විජිතසිරි ස්වාමීන් වහන්සේට මම ගෞරවපූර්වකව ආරාධනා කරනවා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. පොල්පිදුම්පලාන අශෝකාරාමස්ත සිරි විමල සිරි දහම් පාසලේ අපේ පින්වත් ආචාර්ය මණ්ඩලය, ඒ වගේම අපේ ශිෂ්‍යනායක දූල පුතාලා, ඒ වගේම දහම් පාසලේ සියලුම දූල පුතාලා ඒක රාශි වෙලා අපි වාර්ෂිකව පවත්වන්නට යෙදුන නිදහස් උත්සවය ඒ නිමිති කරගෙන පවත්වනු ලබන නිදහස් දිනය සිහිපත් කරලා වාර්ෂිකව දහම් පාසලේ පවත්වන්නට යෙදුන ඒ නිදහස සැමරීමේ උත්සවය 2021 අවුරුද්දේ පෙබරවාරි 4 වෙනිදා අපට මේ රටේ ලෝකෙ පැවැතෙන මේ බීචනකාරී විනාශකාරී භයානක මේ කොරෝනා වසංගත රෝගය නිසා අපිට දහම් පාසලට එන්න, ඉස්කෝලේට යන්න නොහැකි වීම නිසා පවත්වන්නට නොහැකි වුණත් අපේ සිරිවිමල සිරි දහම් පාසලේ ආචාර්ය බවතුන්ගේ ඒකමතික තීරණය සහ කැපවීම මත අපේ ඡායා තත්සරණි ගුරුතුමියගේ මූලිකත්වයෙන් අපේ දූල පුතාලා සහ අපේ සියලුම මේ රටේ ජීවත් වෙන සියලුම දූල පුතාලා වෙනුවෙන්, ඒ වගේම මේ රටේ දහම් පාසල් ගුරු මණ්ඩලය ගුරුවරු වෙනුවෙන් අද දවසේ මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න මට ආරාධනා කිරීම පිළිබඳව මා බෙහෙවින්ම ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ හැටියට සතුටු වෙනවා. දුවේ පුතේ, ඔබ හොඳින් මතක තබා ගන්නට ඕන අනාගත අපේ රටේ ජීවනාලිය අපේ සිරිවිමල සිරි දහම් පාසලේ දූල පුතාලා වගේම මේ රටේ දහම් අධ්‍යාපනය ලබන දූල පුතාලා. ඔබ තමයි අනාගතේ දහම් පාසල් අවසාන ශ්‍රේණී විභාගේ, ඒ වගේම ධර්මාචාර්ය විභාගේ සමත් වෙලා, ඒ වගේම ඉස්කෝලේ ගිහිල්ලා නුවණ දියුණු කරගෙන, දහම් පාසල් ලැබිලා ගුණධර්ම දියුණු කරගෙන අනාගතේ මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය රැකගන්න අප වෙලා කැප වෙලා කටයුතු කරන එකම පිරිස තමයි ඔබ. ඔබ වෙනුවෙන් මේ මොහොතේ මා කල්පනා කළා 73 වෙනි නිදහස් දිනය සමරන්ට යෙදුන අද දවසේ පුංචි අනුශාසනාවක් පැවැත්වීම පිණිස. අපට නිදහස නාමිකව හෝ ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. එතකොට මේ නිදහස ලැබෙන්න ඉස්සර වෙලා අපිට මේ රටේ නිදහස තිබුණා. 1505ට ඉස්සර වෙලා අපි මේ රටේ හැම කෙනෙක්ම ගමයි පන්සලා ගගයි දාගබයි කියන සංකල්පය බෞද්ධ සංකේතයේ යටතේ තෙරුවන් සරණ ගිය, ඒ වගේම ධර්මයත් එක්ක ජීවත් වුණ, පංචශීලය ආරක්ෂා කළ, ඒ වගේම ආගම ධර්මයත් එක්ක ජීවත් වුණ වාසනාවන්ත රටක ජීවත් වෙන පුරවැසියෝ හැටියට අපි කටයුතු කළා. 1505 පෘතුගීසි අපේ රට ආක්‍රමණය කළා. ඊළඟට අපේ රට 1796 ලන්දේසින් ආක්‍රමණය කරා. පෘතුගීසි ලන්දේසි ඊළඟට 1896 ඉංග්‍රීසින් මේ රට ආක්‍රමණය කළා.
ඔය ආක්‍රමණ සීලී තත්ත්වයන් එදා පමණක් නෙමේ අනුරාධපුර යුගයේ කාලිංග මාර්ගයේ ඉඳලා මේ රටේ මේ වගේ ආක්‍රමණ පැවතුණා. අනුරාධපුර පොළොන්නරු, ඒ වගේම දඹදිව, ගම්පල, ඒ වගේම මහනුවර මේ යුගවන් වල බටහිර ඒ වගේම නොයෙක් රටවල් වල ආසියාතික ආක්‍රමණ අපේ රටට සිද්ධ වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ රට බුදුහාමුදුරුවන්ගේ ත්‍රිසත් ධර්මයත් එක්ක ආධ්‍යාත්මික ගුණධර්ම සමග අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ රට ස්වයං පෝෂිත ධර්මයෙන් බබලන ගුණකරුක පිරිසක් ජීවත් වුණ සමාජයක් බවට පංචශීලයේ ආරක්ෂා කරන ඒ බවට පත් වුණා. මේ රට ජාතියේ මුරු දේවතාවුන් වන ස්වාමීන් වහන්සේලාගේ අවවාද උපදෙස් ලබාගෙන රාජරාජ මහාමාත්‍යවරු පවා පන්සලේ හැදිලා වැඩිලා ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය බලාපොරොත්තු වුණේ ස්වාමීන් වහන්සේලාගේ මහා සංඝරත්නයේ අවවාද උපදෙස් ලබාගෙන මේ රටට ජාතියට සම්බුද්ධ ශාසනයට තමන්ට හැකි පමණින් උතුම්ම සේවයක් කරන්න. ඒ සඳහා තමයි රජවරු කැප වුණේ. ඒ නිසා තමයි අපේ රටේ වැව් 33000ක් රාජරාජ මහාමාත්‍යවරුන්ගේ අතින් නිර්මාණය වුණේ. ඒ වගේම ධර්මයෙන් මේ රට සංවර්ධනය වුණේ. ඒ වගේම මේ රට ආර්ථිකයෙන් ස්වයං පෝෂිත වුණේ. හැම පැත්තකින්ම දියුණු වෙච්ච අපේ රට සාමයෙන් සමගියෙන් සමාදානයෙන් කටයුතු කරපු අපේ රට විදේශීය බලපෑම නිසා අපට නිදහස කියන එක අහිමි වෙලා ගියා. අපි එදා නිදහසේ කතා කළා, නිදහසේ සතුටින් අපේ ජීවිත ගත කළා, නිදහසේ අපි වන්දනා ගමන් ගියා, නිදහසේ වෙසක් පොසොන් උත්සවය අපි පැවැත්තුවා. ඒ වගේම නිදහසේ වන්දනා ගමන් ගියා වගේම නොඑක ආකාරයෙන් අපි අධ්‍යාපන කටයුතු සිදු කරගෙන පන්සල සම්බන්ධ කරගෙන අපි සියලු කටයුතු කළා. මේ සියල්ලම අපිට අහිමි වුණේ විදේශීය බලවේග බලපෑම් හේතු කරගෙන. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දුවේ පුතේ අපට විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට මේ ආක්‍රමණ, කැරලි කෝලාහල, ප්‍රශ්න ගැටලු හමුවේ අපේ ජාතියේ මුළු දේවතාවුන් වන ස්වාමීන් වහන්සේලාට ජීවිත පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඒ වගේම විශේෂයෙන්ම වාරිපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ වගේ, ඒ වගේම ඒ උත්තමයන් වහන්සේලා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, ඒ වගේම අපේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ, රත්මලාන ධම්මාරාම හාමුදුරුවෝ, ඒ වගේම ගොංගාලිගොඩ බණ්ඩ වීර පුරන් අප්පුලා වගේ ජාතික වීරයෝ, ඒ වගේම එදා රජ කාලේ මහා දුටුගැමුණු රජතුමා, ඒ වගේම වලගම්බා රජතුමා, පරාක්‍රමබාහු රජතුමා රජ කාලේ ඉඳලම ධර්මයෙන් බැබළුණු මේ රටට අභියෝග ප්‍රශ්න ගැටලු ඇති වුණා. දුවේ පුතේ ඒ ප්‍රශ්න ගැටලු නිදහසෙන් පස්සෙත් එන්ටෙන්ඩම වර්ධනය වුණා. එදා අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය රැකගන්න අපේ හාමුදුරුවෝ වගේම ඉතිහාසයේ ඉඳලා රාජරාජ මහාමාත්‍යවරු කටයුතු කරපු ආකාරය ඔබ දහම් පාසලේ පොතපතින් ඉගෙනගෙන තියෙනවා. සමාජ අධ්‍යයනයේ පොතපතින් ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවා. ඔබට විශාල කාර්යයක් අනාගතය වෙනුවෙන් කරන්න තියෙනවා. අද අපි දේශීය කඩු සුද්දන්ගෙන්, විදේශීය ජාතිකයන්ගෙන් හැම ක්ෂේත්‍රයකම අභියෝග ප්‍රශ්න ගැටලු වලට අපි අද ලක් වෙලා අපේ උතුම් මේ බිම මාතෘ භූමිය විශාල ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දීලා, ඒ වගේම අපි සංස්කෘතියෙන්, ගුණධර්ම වලින්, හැදියාවෙන් හැම දෙයකින්ම අපි විනාශය කරා ගමන් කරන සිංහලෝ කියන්නේ කවුද කියලා හඳුනා ගන්නට නොහැකි තත්වයකට පත් වේගෙන යන යුගයකට අපි අද මුහුණ දීලා තිනවා. අපි වචන වලින් විතරක් මේවා කතා කරලා අවුරුද්දට දවසක් නිදහස සමරලා විතරක් හරියන්නේ නැහැ. ඒ නිසා අපි සිහිපත් කරන්න ඕන මොකද්ද නිදහස කියලා කියන්නේ? නිදහස කියලා කියන්නේ නිදහසේ කතා බහ කිරීම, ගමනක් බිමනක් යාම, නිදහසේ සිටීම, සිටීමේ චින්තනය, කතා කිරීමේ චින්තනය, ක්‍රියාත්මක වීමේ චින්තනය, මේ හැම දෙයක්ම තමයි නිදහස කියලා කියන්නේ. ආගම ධර්මයක් අධ්‍යයීම, අධ්‍යාපනයක් ලැබීම, රැකියාවක් කිරීම, මේ සියලුම අංශවල ඉත්‍රි පුරුෂයන්ට ලැබෙන තත්ත්වය තමයි නිදහස. ඒ නිදහස ලැබෙන්න ඕන ගුණධර්මත් එක්කයි නුවණ ලැබෙන්න ඕන. එතකොට ඒ ගුණධර්ම අද එන්ඩෙන්ඩ පහවෙමින් යනවා සමාජයෙන්. ඒ වගේම අපේ සංස්කෘතික අංග නැති කරලා
ඒක තමයි සහජීවනයේ බවට පත් වෙලා තියෙන අපේ ගුණධර්ම නැති කිරීම. ඒ தത്വයට අද අපේ රට පත් වෙගෙන යනවා. හැම පැත්තෙම අපේ රටට අභියෝග ප්‍රශ්න ගැටලු ඇතිවීම පවතිනවා. ඒ නිසා දූල පුතාලා මතක තබා ගන්න ඕන 73 වෙනි නිදහස් දිනය සමරන අද දවසේ මේ පෙබරවාරි 4 වෙනිදා අපේ දූල පුතාලා එදා ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ සිහිපත් කරා මගේ රට මගේ ජාතිය මගේ ගම මගේ සත්සිරිත් සහ ජාතික උරුම මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම මගේ යුතුයකමය සලකව් හැම දිනම මේ ටික අපි කවිය කිව්වට වැඩක් නැහැ තේරුම දැනගෙන දැනුම ආකල්ප කුසලතා වර්ධනය කරගෙන ඉස හදවත දෑත ක්‍රියාත්මක කරන්න හොඳ දුවෙක් පුතෙක් බවට ඔබ පත් වෙන්නට ඕන. ඒ වගේම ටිබෙට් හාමුදුරුවෝ අපිට මතක් කරන පරාදීන යුගයේ ඉංග්‍රීසියෙන් අපේ රට අල්ලගෙන පාලනය කරන යුගයේ ඉපදුන රටට අදහන ආගමට සිට මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට පැටවුන බරක් මෙන් ලංකා පොළොව මත තසුවන එක හොඳද සිංහල පුතෙකු හට තසුවන එක හොඳද සිංහල දුවෙකු හට. ඒ නිසා අපි උපන් රටට සේවයක් කරන්න නම් අපේ ලෝකේ තියෙන උතුම්ම වාසනාවන්තම රට අපේ රට. ඒක සුරංගනා කතාවක් නෙමෙයි ඒක සත්‍යයි. ඒ සත්‍ය ඔප්පු කරන්න නම් අපේ දූල පුතාලා අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උතුම් සේවයක් කරන්න දහම් අධ්‍යාපනය අනිවාර්යෙන් අපිට අවශ්‍ය කරනවා. ඒ නිසා දුවේ පුතේ ඔබ හොඳට මතක තියාගන්න අපේ ඉතිහාසයේ සාහිත්‍ය ඉගෙන ගනිපු අපේ ශ්‍රේෂ්ඨ ගී රචකයෝ පද්‍ය රචකයෝ අපිට දැනුවත් කරා අපිට දුන්නා මේ රටේ තියෙන වටිනාකම රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘ භූමියයි. ඔය වගේ අපිට කියලා දුන්නා ලෝකෙන් උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාවයි. ඒ වගේම අපිට කියලා දුන්නා අපේ රාජරාජ මහා මාත්‍යවරු ගැන විහාර මහදේවී සෝමාදේවී පුතේ නුඹේ නෑදෑයෝ දුවේ නුඹේ නෑදෑයෝ. ඒ නිසා මෙන්න මේ කරුණු ටික හිතට ගන්න අපිට අතීතය පිළිබඳව 1948ට ඉස්සර වෙලා අන්තිම රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසියෙන් ජීවග්‍රාහීන් අල්ලගෙන 1815 පෙබරවාරි 19 වෙනිදා දුවේ පුතේ රොබර්ට් බ්‍රවුන්රික් අග්‍රාණ්ඩුකාරවරයා රාත්‍රී භෝජන සංග්‍රහය වෙලාවේදී ඒගොල්ලන්ගේ සතුරු හමුදාව කන්ද උඩරට අපේ ත්‍රිවික්‍රම රාජසිංහ රජුරු අත්අඩංගුවට ගනිපු වෙලාවේ සැලසුම් කරලා සැලසුම් සහගතව අත්අඩංගුවට අරගෙන ඒ ආරංචිය කන වැකුණු වහාම එතුමා කෑම ගැනීමට රාත්‍රියේ අසුන්ගෙන සිටිය ඒ ආසනයේ පුටුවෙන් නැගිට්ටුණා. නැගිට්ටිලා මොකද්ද කියලා තියන්නේ අපි අවුරුදු 300ක් 1505 ඉඳලා මේ සිංහලයොත් එක්ක මේ සිංහලයන්ගේ ලස්සන රට අල්ලගන්න අපි මුනුත් එක්ක යුද්ධ කරා. කවුරුත් එක්කද පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන ජාතීන් තුනක් එක්ක අපි යුද්ධ කළා. අපිට මේ රට අල්ලගන්න බැරි වුණේ හිස මුඩු කරපු කහ සිවුරා පොරව ගන්නපු මේගොල්ලොන්ගේ ඉන්න නායක පන්සලේ ඉන්න නායකයෝ නිසා අද අපි දිනුවා කියලා තමයි ඉංග්‍රීසි ජාතිකයෝ සතුටු වුණේ. මොකද්ද දිනුවා කියන්නේ? මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය අල්ලගෙන අපි ආගමික වශයෙන් බේද කළා දේශපාලනික වශයෙන් බේද කළා. ඒ වගේම සිංහලෝ ළඟ තිබිච්ච එකමුතුකම සමගිය සමාදානය නැති කළා. ඒ නැති කරපු සමගිය සමාදානය ඇති කරන්න පුළුවන් අපේ ජාතියේ ජීවනාලිය වෙන අපේ දූල පුතාලට. එහෙමනම් 21 වෙනි සියවසේ අපේ දූල පුතාලගේ අධිෂ්ඨානය වෙන්න ඕන දහම් පාසලේ අධ්‍යාපනය ලැබලා විභාග සමත්වීම සහ සහතික ලබා ගැනීම පමණක් නෙමේ මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය රැකගන්න හැම ජාතික ආගමික හැම කෙනෙක් එක්කම සහජීවනයේ එකමුතුකම ඇති කරගෙන එක්සීත්ව අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් කටයුතු කරන්න පුළුවන් උතුම් පිරිසක් මේ රටට දායාද කරන්න ලෝකේ උතුම්ම ජාතිය බවට ඉතිහාසෙ පත්වෙච්ච පිරිස බවට නැවත අපේ රට ගොඩනගන්න ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවේ ගොඩාක් කරුණු කාරණා ඔබට දැනුවත් කරන්න තිබුණත් මේ අවස්ථාවේ මගේ කෙටි අනුශාසනාව නිමාවට පත් කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි දිවිරක වරණයි.
ඔබ වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය අප පිරිනමමි. මීළඟට අප දහම් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිත්මිනී සඳරාවි සොයිරියට ඔබ අමතා කෙටි කතාවක් කරන ලෙස මා ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හදපන ගැහෙන රටයි, මුළු ලොව ඒ රටට යටයි. ගරු ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේගෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද අසා සිටින සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන්ද අවසරයි. සහෝදරනි, අපි දන්නවා අපේ රට විවිධ විදේශික සතුරන්ගේ ආධිපත්‍යයට පත් වූ එකක් බව. නමුත් 1818 උඩරට ගිවිසුමෙන් සිංහලයෙකු ලෙස අපිට හිතීමට විමසීමට තියෙන අයිතිය විතරක් නෙමෙයි, සමස්ත සිංහල ජාතියක් වශයෙන් අපිට මුළු රටේම නිදහස අහිමි කරලා දුන්න එකක්. බ්‍රිතාන්‍යයන්ට අවසි ලෙස නීති රීති අනුගමනය කරමින් වසර 200කට අධික කාලයක් අපි ගත කළ ඒ කුරිරු යුගය 1948 දී අවසන් වෙනවා. ඒ නිදහස තමයි අද දිනේදී අපි සමුගනු ලබන්නේ. අවුරුදු දහස් ගාණක් ස්වාධීනව පැවති අපගේ රට 1815 උඩරට ගිවිසුමෙන් බ්‍රිතාන්‍යයන්ට යටත් වෙනවා. ඒ දිනේ ඉඳලා 1948 දක්වාම අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පවතිනවා. නීති රීති පැනවීමේ සිට සියලු දේශපාලනික ආර්ථික ක්‍රියාවල සියල්ලක්ම බ්‍රිතාන්‍යයන්ට අවසර ලෙස තමයි මේ කාලයේදී සිදුවන්නේ. මේ කාලයේ සිදුවන තවත් භයානක ක්‍රියාවක් තමයි අපගේ සංස්කෘතිය සිරිත් පිරිත් ඇඳුම් පැළඳුම් සිතීමේ විමසීමේ ආකාරය වෙනස් වෙන එක. සිංහල සංස්කෘතිය අගය කළ සිංහල සිරිත් පිරිත් වලට හුරු වුණු සිංහල ආහාර පාන ලබාගත් සිංහල මිනිස්සුන්ම බ්‍රිතාන්‍ය සිරිත් පිරිත් අනුගමනය කරමින් බ්‍රිතාන්‍ය සංස්කෘතියට ගරු කරමින් බ්‍රිතාන්‍ය ඇඳුම් පැළඳුම් අදින කළු සුන්දර පිරිසක් පත් වුණා. මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න විශාල පිරිසකට තමන්ගේ ජීවිත කැප කරන්න සිද්ධ වෙනවා. එසේ ජීවිත කැප කරමින් රටේ නිදහස උදෙසා ගෙන ගිය සටන් අපි නිදහස් සටන් ලෙස හඳුන්වනු ලබනවා. සිංහල නිදහස් සටනේ පළවෙනි වේදිකාවේ තබන්නේ වාරිපුරුෂ සුමංගල හිමියන්. උන්වහන්සේ ගිවිසුම අත්සන් කරන මොහොතේම ඉංග්‍රීසීන්ගේ කොඩිය පහත හෙළලා සිංහල කොඩිය උස්සන්නේ අපේ රටේ නිදහස තව එක් මොහොතක් හෝ වැඩිපුර තියාගැනීමේ අදහසින්. ඉන්පසු නැවත ප්‍රබල ලෙස සිංහලෙන් නිදහස වෙනුවෙන් සටන් වදින්නේ 1818 අවුරුද්දේ. ඉංග්‍රීසීන් උඩරට සිරිත් දේශපාලන අයිති දළදා වහන්සේ ආරක්ෂා කරන බව පැවසුවත් සිංහලයින්ට ඒ පිළිබඳ කිසිදු විශ්වාසයක් තිබෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව 1818 සටනට මුල් වෙනවා. මෙම නිදහස් සටන ගෙන ගියේ සිංහලයේ රදල මන්ත්‍රියයි. නමුත් ඉංග්‍රීසි මේ සටන ඉතාමත් ක්‍රූර ලෙස මර්ධනය කරනවා. එම නිසා සටනේ නායකයන් වන කැප්ටන් පොළ දිසාල, ඇහැලේ පොළ අධිකාර, මඩුගල්ලේ දිසාල වැනි ජාතික වීරයින්ට තමන්ගේ ජීවිත අහිමි වෙනවා. 1818 සටනෙන් පසු වඩාත් කැපී පෙනෙන සටනක් ලෙස 1948 සටන දක්වන්නට පුළුවන්. ඉංග්‍රීසින්ගේ පීඩාකාරී පාලනය හමුවේ සිංහලයන්ගේ දෙවන හැඩනැගීම මෙයයි. නමුත් මේ වෙල්ලස්සේ කැරැල්ලත් කුරිරු ලෙස මර්ධනය කරන්නට ඉංග්‍රීසින් කටයුතු කරනවා. වීර පුරන්නපු කඩාපොළ හිමියන් වැනි ජාතික වීරයින්ට තමන්ගේ ජීවිත අහිමි වෙනවා. ගොංගාලේ ගොඩබණ්ඩා අපේ රටෙන් පිටුවහල් කරනු ලබනවා. නමුත් සහෝදරනි, මේ සටන් වලින් පසුවත් සිංහලෙන් නිහඬ වුණේ නැහැ. සටන ජය ගැනීමට නොහැකි වුවත් එය සිංහලෙන් දකින්නේ වෙනත් අභියෝගයක් ලෙසයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් ගෙනියනවා වෙනුවට වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට සිංහලෙන් කටයුතු කරනවා. ඒ තමයි සිංහල සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරය. සිංහල සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයේ අරමුණ වන්නේ බ්‍රිතාන්‍යයන්ට ගරු කරමින්, බ්‍රිතාන්‍ය සංස්කෘතියට ගරු කරමින්, බ්‍රිතාන්‍ය සිරිත් අනුගමනය කර සිංහලෙන්ට නැවතත් සිංහලකම කුමක්ද කියන එක මතක් කර දීමයි. අනගාරික ධනපාලතුමා, මිගෙල්පතේ ගුණානන්ද හිමියන්, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි ජාතික වීරයන් රැසක් මේ සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයට දායක වුණා.
සංස්කෘතික සටන අනුගාරික ධර්මපාලතුමා ඇතුළු පිරිසගෙන ගියත් දේශපාලන සටන සිදු වුණේ ඩී.එස්. සේනානායක, ටී.බී. ජයා, පොන්නම්බලම් රාමනාථ වැනි මහත්වරුන් අතින්. කාලයක් ගත වන විට මෙසේ දැඩි වූ සිංහල හඬ නොසලකා සිටින්නට බ්‍රිතාන්‍යයට නොහැකි වුණා. මේ නිසා 1948 පෙබරවාරි 4 වෙනිදා අපිට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා දෙන්න බ්‍රිතාන්‍යයන් කටයුතු කරා. සාදර මොකක්ද මේ ඩොමිනියන් නිදහස කියන්නේ? අපිට අපේ රටේ නීති පැනවීමට ආර්ථික කටයුතු ගෙන යාමට නිදහසක් ලැබුණත් අපේ රටේ රජනීය ලෙස තාම සැලකුණේ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහරජුණයි. මෙම තත්ත්වයෙන් අපේ රට මුදවාගෙන 1972 අපිට පූර්ණ නිදහසක් ලබා දීමට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කටයුතු කරනවා. එසේ වුවත් අපේ රටට බ්‍රිතාන්‍යයන්ගේ සිදු වූ හානිය අතිවිශාලයි. සහෝදරනි, අපිට කොහොමද බ්‍රිතාන්‍යයන්ගේ හානි සිදු වුණේ? බ්‍රිතාන්‍යයන් අපේ රටෙන් පිට වෙන්නේ, බ්‍රිතාන්‍යයන් අපිට නිදහස ලබා දෙන්නේ ඔවුන්ගේ සිරිත් ඔවුන්ගේ සංකල්ප, ඔවුන්ගේ හිතීම ඒ විදිහටම ලබා දුන් කළු සුද්දන් පිරිසක් අපේ රටේ බිහි කරාට පස්සේ මෙන්න මේ කළු සුද්දන් විසින් බ්‍රිතාන්‍යයන් ගෙන ගිය දේශපාලන අදහස්, ආර්ථික අදහස් එලෙසම පවත්වාගෙන යන්න කටයුතු කරා. මේ නිසා තමයි අපිට අදට ස්වාධීන රාජ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගා ගන්නට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ නිසා සිංහල බෞද්ධ දර්ශනයන් වශයෙන්, රටට ජාතියට ආදරයක් ඇති දර්ශනයන් වශයෙන් අපි මේ දේශපාලන අරගලයේ ජය ගැනීමට උපකාර කළ සියලුම ජාතික වීරවරයන්ගේ මහන්සිය කැපකිරීම අපතේ නොහැර ස්ථාවර දේශපාලනයක්, ස්ථාවර ස්වාධීන රාජ්‍යයක් බිහි කර ගැනීමට කටයුතු කරන්නයි බයිස්මින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සැම සම්මා සම්බුදු සරණයි. මීළඟට දේශාභිමානී ගීයකින් ඔබ පිනවීමට චතුර හංසන සොයුරාටයි මගේ මේ දයාබර ආරාධනය. කුණ නැගෙන හිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ එකම දෙයක් දී මහා බලයක් දී පෙරටම යමු ලංකා ඉපදුණු අපට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ කන්දට කෙන්දට කොන්දට හුරුවි වන්වන් අත හුරුවි විපත පවා සැපතට අලවාලා පෙරටම යමු ලංකා ඉපදුණු අපහට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ වැටුනත් නැගිටිමු වැටි වැටි නැගිටිමු නැග නැග යමු දියුනේ බාධාවලටද බාධාගෙනදී පෙරටම යමු ලංකා ඉපදුණු අපට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ වීර විකුම්ප ආදි මුතුන්ගිය පාර අපේ උරුමේ දැර ඔවුන් මග සූර ලෙසින් නැඳ පෙරටම යමු ලංකා ඉපදුණු අපට ලක් පොළොවේ සුරු විරුකම් උපතින් උරුවේ දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුළුලෝ ස්තුතියි සහෝදරනි. මීළඟට අද දින වැඩසටහන සාර්ථකත්වය කරා ගෙන යාමට උපකාර කර
අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ වන උතුරුමාගල නන්දසිරි ස්වාමීන් වහන්සේටද දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වන ගරු පෙරිගස්වැල්ලේ විජිතසිරි ස්වාමීන් වහන්සේටද දහම් පාසලේ ගුරු මණ්ඩලය අද දිනේ වැඩසටහනට සහභාගී වූ රියුපබා සොයිරිය චතුරහංසන සොයිරා ඇතුළු අද දින වැඩසටහනට උපකාර කර සියලුම දෙනාට මාගේ ගෞරවපූර්වක ස්තුතිය මෙයින් පුද කරනු ලබනවා.